ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කළා වූ ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ දවසේ සූවිසි පැය පුරාවටම ඔබට තිලින කරන ගොනිදුලි මාතේ කලන මිතුරාණන්, රූපවාහිනී මාතේ කලන මිතුරාණන්, ශ්‍රද්ධා රූපවාහිනිය ලකිරු ගොනිදුලිය එක්ව ඔබට ගෙනෙන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් සදහම් දේශනාවක් සජීවීව ඔබට තිලින කරන්නටයි සුපින්වත් ඔබ දෙනෙත් අභියසට ඔබගේ දේශාවන් අද්දරට මෙලෙසින් අප පැමිණ සිටින්නේ. කොරෝනා වසංගතය නිසා රට ලෝකයේ පීඩාවට පත් වෙද්දී පන්සලට අසපුවට පැමිණ බොහෝ දේ සිදු කරන්නට එහෙම නැත්නම් පින්දහම්වල නියැලෙන්නට අපට අවකාශය උදා කරගන්නට අවශ්‍ය වටපිටාව ඈත්ව ගියා. අපේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් එවන් වූ වටපිටාවක කිසිසේත්ම ධර්මයෙන් අපව ඈත් නොකර තබා ගන්නටයි සතියන්තය මේ විදිහට පින්දහම් කටයුතු වල නියැලෙමින් ගත කරන්නට අවශ්‍ය වටපිටාව අවකාශය රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන්, ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ශ්‍රද්ධා රූපවාහිනිය ලකිරු ගුවන්විදුලිය මෙලෙස ඔබට අවස්ථාව උදා කර දෙන්නට කටයුතු කළේ. ඒ තුළ සජීවීව සෑම ඉරිදා දවසකම ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව ඔබට තිලින කරන්නටයි මෙලෙසින් අප සෝදානම් වෙන්නේ. අද දවසේත් ඒ වෙනුවෙන් අප කෙරෙහි බොහෝමත්ම ගෞරවයෙන් කරුණාවෙන් යුතුව මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සදහම් මණ්ඩපයට වැඩම කර සිටිනවා. තිලෝගුරු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට පින්වත් ස්වාමීන් වහන්සේ සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අප සියලුම දෙනා බොහෝමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් අද දවසේ බෙතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් උදාරි දිවාරත්න මහත්මිය, සුජාතා දිවාරත්න මෑණියන් සහ භාග්‍යා හංසමාලි, සමුදය, අකේන්, සනුකි, යෙනුක යන මුණුපුරු මිනිපිරියන් විසින් ඔවුන්ගේ බැතිපර දායකත්වයෙන් අද දවසේ මේ විදිහට මේ පින්බර වූ සදහම් දේශනාව ඔබට තිලින කරන්නට අපට වාසනාව උදා වූයේ. ඒ සියලු කාරණා ඔබට පසක් කරමින් ඔබට මෙනෙහි කරමින් අප මේ මොහොතේ බොහෝමත්ම ගෞරවයෙන් යුතුව පින්වත් ස්වාමීන් වහන්සේ හට ආරාධනා කර සිටිනවා. උතුම් වූ සීලෙහි පිහිටවමින් ඒ මිහිරි වූ ගම්භීර වූ අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ස්වාමීනි මෙතෙන් පටන් දේශනා කරන හැටියට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. කවුරුත් මාත් සමගම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියම් ပි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම් ပิ ධම්මං සරණං ගච්ඡාමි, තතියම් ပิ සංඝං සරණං ගච්ඡාමි,
සාදු සාදු සාදු. ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න. කවුරුත් මං කිව්වට පස්සේ කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මිත්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ මිත්‍යා ජීවයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 කියන මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ මනුෂ්‍ය ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට අපි බොහෝ පිරිසක් දන්නවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ බොහොම සුළු පිරිසක්. බොහෝ පිරිසකට ඒ භාගතුන් වහන්සේ වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ගාම්භීර ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි තමන්ට මේ ලෝකයේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා, සැබෑම ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වගේ මේ ප්‍රශ්නය හටගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා මිනිස්සුන්ට. ඒ නිසා තමයි බොහෝ පිරිසකට
මේ ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමනෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාව මගහැරෙන්නේ. එතකොට මේ ලෝකයේ මිනිස්යන්ට දෙවිවරුන්ට මේ සියලු සත්වයන්ට තියෙන සැබෑම ප්‍රශ්නේ මොකද්ද? අපි හැමෝම ඊටා දීර්ඝ කාලයක් තිස්සේ මේ සසර ගමනක යනවා. ඉපදෙමින්, මැරෙමින්, ලෙඩ වෙමින්, වයසට යමින්, දුක් විඳිමින් මේ ඊටා දීර්ඝ කාලයක ඉඳන් මේ සසර ගමනක යනවා කියන මේ සැබෑම ප්‍රශ්නය අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ සැබෑම ප්‍රශ්නේ හටගන්නේ මොකක් නිසාද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් ඒ ප්‍රශ්නේ විසඳගන්නේ නැහැ මැරෙන්න ඉස්සෙල්ලා. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ ඉඳලා මැරිලා ගිහිල්ලා ආපහු කොහේ හරි උපදිනවා. ඒකෙදි තියෙන ප්‍රශ්නේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ආපහු මේ මනුස්ස ලෝකෙ ඉඳන් පිරිස් ආපහු ලෝකෙක උපදිද්දි මනුස්ස ලෝකෙට එන්නේ සුළු පිරිසයි. දිව්‍ය ලෝකෙකට යන්නේ සුළු පිරිසයි. බොහෝ පිරිසක් සතර අපායට යන්නේ. එතකොට මේක තමයි මේ ඉපදිච්ච සියලු සත්වයන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. සසර ගමනක යන්නේක. එතකොට බොහොම සුළු පිරිසක් ඇයි අපි මේ සසර ගමනක යන්නේ? මොකක් නිසාද අපි මේ සසර ගමනක යන්නේ කියලා හොයාගන්නවා. එතකොට මේ බොහොම සුළු පිරිස අතරිනුත් තව සුළු පිරිසක් ඒ සසර ගමනෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට පැමිණෙනවා. ආන් මේ පිරිස සසර ගමනෙන් නිදහස් වෙනවා. හැබැයි ඒක කරන්නේ බොහොම සුළු පිරිසයි මේ ලෝකේ. බොහෝ පිරිසකට ඒ තමන්ගේ ජීවිතයේ මේ සසර ගමනක් යනවා කියන එක. මේකට හේතුව මේකයි කියන එක. මේකට විසඳුම තියෙන්නේ මෙතනයි කියන එක තේරුම් ගන්න බැරුවම මරණයටපත් වෙලා ආපහු සසරටම වැටෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සසර ගමනේ යන්න හේතු වෙන ප්‍රධානම ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්න හටගන්න හේතු වෙන වැඩපිළිවෙල මොනවද කියලා භාගතුන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක්. අංගුත්තර නිකායේ 6 කියන පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම අවිජ්ජා සූත්‍රය. ඒක තේරුම තමයි අවිද්‍යාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මොකද්ද මේ දේශනාවේ නම? අවිජ්ජා සූත්‍රය. අංගුත්තර නිකාය 6 කියන පොත් වහන්සේගේ තියෙන්නේ අවිද්‍යාව ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අවිද්‍යාවෙහි ආරම්භක කෙලවරක් පෙන්විය නොහැකිය. මෙන්න මීට පෙර අවිද්‍යාව තිබුණේ නැහැ. මෙන්න මෙතනින් පස්සේ තමයි මේ අවිද්‍යාව කියන එක හටගත්තේ. එහෙම කියලා මේ අවිද්‍යාවේ පටන් ගත්ත කෙලවරක් පෙන්වන්න බෑ. පුබ්බා කෝටි න පඤ්ඤායති. හටගත්ත කෙලවරක් පෙන්වන්න බෑ අවිද්‍යාවේ. හැබැයි ඒ අවිද්‍යාව කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවට පැහැදිලිව පේන දෙයක්. මේ අවිද්‍යාව කියලා කියන්නේ ස්ථිරව පවතින එකක් නෙමෙයි. අනිවාර්යෙන් පවතින එකක් නෙමෙයි. හැමදාම පවතින එකක් නෙමෙයි. ඒකත් හේතුවක් නිසා හටගත්ත දෙයක්, ඵලයක්. අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ අපි දන්නවා පින්වත්නි, චතුරාර්ය සත්‍ය ගැන අනවබෝධය. මේ ලෝකේ දුක කියලා ආර්ය සත්‍යයක් තියෙනවා කියලා අවබෝධ නොවීම. මේ තණ්හාව නිසා තමයි දුක හටගන්නේ කියලා අවබෝධ නොවීම අවිද්‍යාව කියන්නේ. ඒ තණ්හාව දුරු කළොත් දුකෙන් නිදහස් වෙනවා කියලා අවබෝධ නොවීම.
ඒ තණ්හාවෙන් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය මේකයි කියලා අවබෝධ නොවීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය, ඇත්ත සත්‍යය අවබෝධ නොවීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනකදී හරියට අපි ඉස්සරහා විශාල ගල් පර්වතයක් තියෙනවා වගේ. ඒ ගල් පර්වතයේ එහා පැත්තේ තියෙන කිසි දෙයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි අවිද්‍යාව. මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය, මේ ලෝකේ හැමදාම පවතින ඇත්ත මේකයි කියලා අවබෝධ නොවීම, තේරුම් නොයෑම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය අනවබෝධය කියන එකත් හේතුවක් නිසා පවතින එකක්. එතකොට ඒකේ අදහස තමයි මේ හේතුව නැති වෙනකොට අවිද්‍යාවත් නැති වෙලා යනවා. දුරු වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාව මේ සත්‍ය නොදැකීම කියන්නේ, එතකොට ඒකට හේතුව තමයි පින්වත්නි අපේ හේනම් හිත ඇදෙන්නේ මොනවටද? මේ ලෝකයේ තියෙන මායාකාරී ස්වභාවයට. දැන් අපේ හිත ඇත්ත කරා නෙමෙයි නම් යන්නේ. සත්‍ය අවබෝධය කරා නෙමෙයි නම් හිත යන්නේ. හිත මොකටද යන්නේ? මේ ලෝකේ මවාපාන දෙයට, මායාවට. මොකද්ද මේ ලෝකයේ තියෙන මායාව? කාමයට ඇදිලා යනවා. ද්වේෂයට ඇදිලා යනවා. ඊර්ෂියාවට ඇදිලා යනවා. මේ වගේ නොයෙක් අකුසල් වලට ඇදිලා යනවා මිසක්කා චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන මායාවට තමයි හිත ඇදිලා යන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අනවබෝධය ඇති වෙන්නේ අපි මේ ඇසින් රූපයක් දකිද්දී ඒ දකින අවස්ථාවේ තමයි අපේ මේ අනවබෝධය කියන එක ඇති වෙන්නේ. කනේ ශබ්දයක් අහද්දී අපේ සිත පවතින්නේ සත්‍ය කරා නෙමෙයි හිත යන්නේ. අපේ හිත යන්නේ මවාපෑම කරා. මායාව කරා තමයි හිත යන්නේ. නාසයෙන් ගඳ සුවඳක් විඳිද්දී, දිවෙන් රසයක් විඳිද්දී, කයට පහසක් දැනෙද්දී, මනසට අරමුණක් හිතෙද්දී සත්‍ය කරා නෙමෙයි යන්නේ. සත්‍ය විවෘත වෙනව නෙමෙයි. අපේ හිත යන්නේ මායාවට. මොකද්ද මේ ලෝකයේ තියෙන සත්‍ය? මේ ලෝකයේ තියෙන එක සත්‍යයක් තමයි අනිත්‍යයි කියන එක. ඒක අතීතයේත් එහෙමයි, වර්තමානයේටත් පොදුයි, අනාගතෙත් සත්‍යයක් අනිත්‍යයි කියන එක. ඒ වගේම මේ ලෝකේ අනිත්‍ය වූ යමක් ඇද්ද? ඒ දේ දුකයි කියන එක අතීතයේත් තිබ්බ එකක්, වර්තමානයේත් තිබ්බ එකක්, අනාගතෙත් පවතින එකක්. යමක් අනිත්‍යද, දුකද, ඒ දේ තමාගේ වශයෙන් පවත්ව ගන්න බෑ කියන එක අතීතෙත් තිබ්බ සත්‍යයක්, වර්තමානයේත් පවතින සත්‍යයක්, අනාගතෙත් පවතින සත්‍යයක්. එතකොට මේ සත්‍යයට මේ අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දෙයට අපි ආස කරන නිසා දුක හට ගන්නවා. ඒ වෙනස් වෙන දේ තමාට ඕන විදිහට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියන ස්වභාවයට අපි මුහුණ දෙන්නේ කවදටද? පින්වත්නි, හිතලා බැලුවොත් එහෙම අපි මේ එදිනෙදා මුහුණ දෙන්නේ ඔන්න ඔය ස්වභාවයට. අපි උදෑසන අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් රාත්‍රියේ නිින්දට යන වෙලාව දක්වාම මුහුණ දෙන්නේ ඔන්න ඔය සත්‍යයට. වෙනස් වීම, දුක තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියන ස්වභාවයට තමයි මුළු දවසේම මුහුණ දෙන්නේ. ඒ වුණත් ඒ ස්වභාවයේ තේරුම් ගන්න බෑනේ අපිට. එහෙම ඒකට මුහුණ දුන්නත් අපේ හිත ඇදෙන්නේ මොකේටද? මායාවට. වින්දනයට, ආස්වාදයට තමයි ඇලිලා යන්නේ. එතකොට මේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්ත මුනිවරු හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. දවසක් රට්ටපාල කියන මහරහතන් වහන්සේව මුණ ගැහෙන්න රජ කෙනෙක් ආවා.
බලන්න මේ රජතුමා මේ රට්ටපාල ස්වාමීන් වහන්සේට කියන කතාව. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ගිහි කාලේ සිටුවරයෙක්ගේ පුතෙක්. ධන දාන්නේ ඕන තරම් තිබුණා. ලස්සන රූපයක් තිබ්බ කෙනෙක්. නිරෝගී කෙනෙක්. ධන දාන්නේ තිබ්බ කෙනෙක්. සිටු පවුලක පුතෙක්. මේ රට්ටපාල මහරහතන් වහන්සේගෙන් මේ රජතුමා කියනවා ස්වාමීනි මං අහලා තියෙන්නේ මේ ගිහි ගෙදරින් නික්මලා පැවිදි වෙන්නේ එක්ක එයාට ලෙඩක් වෙන්න ඕනේ මොකක් හරි. අසනීපයක් හැදලා ඒක හොඳ කරගන්න බැරුව පැවිදි වෙනවා. එහෙම නැත්නම් ඥාතීන් ඔක්කොම මැරිලා යනවා. කවුරුත් පිළිසරණට කවුරුත් නැහැ. ඒ නිසා පැවිදි වෙනවා. එහෙම නැත්නම් ධන දහන්නේ විනාශ වෙලා යනවා. ඒ නිසා පැවිදි වෙනවා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ එහෙම දෙයක් නැහැ. මොකද්ද හේතුව කියලා ඇහුවා. බලන්න මේ සත්‍ය කියන එක උන්වහන්සේ කියලා දුන්නා මේ රජතුමාට මොකක් හේතුවෙන්ද මේ තීරණය ගත්තේ පැවිදි වෙන්න. උන්වහන්සේ කියනවා ඒ රජතුමාට උපනීයති ලෝකෝ අද්භූ. ඒ තමයි මේ ලෝකේ ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ නිසා අස්තිරයි මේක. හරිද වැරදිද? මොකද්ද කිව්ව ප්‍රකාශය? මේ ලෝකේ ජරා මරණ කරා ඇදගෙන යනවා. ඒ නිසා අස්තිරයි කියන එක තේරුම් අරගෙන තමයි මම පැවිදුනේ කියලා කිව්වා. එතකොට අපි එහෙනම් ජරා මරණ කරා ඇදගෙන යන්නේ නැද්ද අපිව? අපිවත් ජරා මරණ කරා ඇදගෙන යනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයට පත්වීම කරා ඇදගෙන යනවා. ඒ නිසා මේ ලෝකය අස්තිරයි. අපි හිතමු අපි බලාපොරොත්තු වෙන අපි කැමති ආශාවාදයක් තියෙනවා කියලා. මේ ඇසින් දකින රූපයකට අපි කැමති. අපි හිතමු මොහොතකට අපි හිතමු මේ බාහිර මේ ලැබෙන සැපය සතුට ස්ථිරයි කියලා. හැමදාම පවතින එකක් කියලා මේ බාහිරින් අපිට ලැබෙන සැපය සතුට මේක ස්ථිරයි කියලා මොහොතකට හිතමු. මේ බාහිර දේ නිට්ටය වුණත් ස්ථිර වුණත් අපේ ජීවිතේ ස්ථිරයිද මේක හැමදාම විඳින්න? අපේ ජීවිතේ ස්ථිර නැහැ. දැන් ඔන්න අපි කන්න කැමති දේවල් තියෙනවා. ආසයි අපි මේ දේවල් කන්න. හැබැයි සමහරක්කට වයසට ගිහිල්ලා මේ දිවට රස දැනෙන්නේ නැහැ. ඔබ දැකලාද සමහරක් වෙලාවට මේ උගුරෙන් බටයක් ගහලා සමහරකට කෑම බීම පොවන්නේ. හැබැයි අපි කන්න බොන්න ආසයි. හැබැයි ඒ දේ කන්න බොන්න බැරි වෙන්න මේ ජීවිතය වෙනස් වෙලාත් ගිහිල්ලා. අපි සමහරක් වෙලාවට යන්න එන්න කැමති තැන් තියෙනවා, බලන්න කැමති තැන් තියෙනවා. සමහරකට යන්න විදිහක් නැහැ. අසනීපයි, වයසයි, ජරා මරණ කරා ඇදගෙන ගිහිල්ලා. එතකොට අපි මොහොතකට හිතුවත් මේ බාහිර දේවල් ස්ථිරව පවතිනවා කියලා. ඒ දේ විඳින්න අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒ දේවල් එකම විදිහට විඳින්න අපේ ජීවිතේ එකම විදිහට පවතින්නේ නැහැ. වෙනස් වෙලා යනවා. එතකොට ඒ නිසා උන්වහන්සේ මේ කාරණාව අවබෝධ කරගත්තා. මේ ලෝකේ ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ නිසා අස්තිරයි කියලා. ඊළඟට උන්වහන්සේ තව කාරණාවක් වදාලා අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. මේ ලෝකේ අනාරක්ෂිතයි. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. මොකද දෙවෙනි කාරණාව උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ ලෝකය අනාරක්ෂිතයි. තමාගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. දැන් සමහරක් වෙලාවට අපි සමහරක් ගෙවල් වල අපි දකිනවා මේ නොයේක් ආරක්ෂිත විධිවිධාන සපුරාගෙන ඉන්නවා. කැමරා දාගෙන සමහරකට බල්ලෙක් හදනවා. මේ හොර හතුරන්ගෙන් එන කරදර පීඩා දුරු කරගන්න කියලා. නමුත් ඒ වගේ ජීවත් වෙන මිනිස්සු පවා මැරිලා යන්නේ නැද්ද? ස්වභාවික විපත් වලට අහු වෙන්නේ නැද්ද? ඒ තරම් ආරක්ෂිත විධිවිධාන සපුරාගෙන ඉන්න ඒ මිනිස්සුත් එහෙම ජරා මරණ කරා යනවනම් මරණය කරා යනවනම් මේ ලෝකේ අපේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියනවද?
දැන් ඔබ දන්නවා ඔබ අහලා ඇති ඇමරිකාව කියලා කියන්නේ මේ ලෝකේ සෞඛ්‍ය අතින් ඉහළටම පවතින රටක් කියලා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද මේ කොරෝනා වෛරසයේ වැඩිම ආසාදිතයෝ ඉන්න රටක් එහි. හැබැයි ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙලා හිටියේ සෞඛ්‍ය අතින් ඉහළම සෞඛ්‍ය සංවිධාන තියෙන රටක් කියලා. එතකොට මේ මොන දේ වුණත් එහෙනම් තේරෙනවද මේ ලෝකේ අනාරක්ෂිතයි. අපේ වසඟේ පවත්ව ගන්න බෑ මේක. මේක තමයි සත්‍ය මේ ලෝකේ තියෙන. ඊළඟට උන්වහන්සේ තව කාරණාවක් වදාලා අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං. මේ ලෝකේ තමාගේ කියා ගන්න දෙයක් නැහැ. මේක මගේ කියලා සලකන්න දානයක් මේ ලෝකේ නැහැ කෙනෙකුට. ඒ තමාගේ කියලා අල්ලන හැම දෙයක්ම අත්හැරලා දාලා අපිට යන්න වෙනවා. සබ්බං පහාය ගමනීයං. ඒ සියලු දේ අත්හැරලා යන්න සිද්ධ වෙන දවසක් එනවා. ඒතර මේක තමයි ඇත්ත. දැන් අතීතයේ අපි අහලා තියෙනවා සවල් සිටුවරු හිටියා මෙච්චර ධන දහන්නේ තිබුණා. දැන් මහා ධන සිටුතුමාට එයාගේ තාත්තගේ පැත්තෙන් එයාගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ධනෙ තිබුණා 84 කෝටියක්. එයාගේ බිරිඳගේ පැත්තෙන් ලැබිච්ච ධනෙ තිබ්බ 80 කෝටියක් ධනෙ. ඒ වගේ ධනවත් මිනිස්සු. දැන් ඒ මහා ධන සිටුතුමා නම් ඒ ජීවිතේදී මේක විනාශ වෙලා ගියා. ඒ වගේ තමයි අපි හැම දිනාටම වෙන්නේ. අපි අල්ලගන්න හැම දෙයක්ම ධන දාන්න වෙන්න පුළුවන්. ගෙවල් දරවල් වෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් තමන්ගේ දරුමල්ලෝ වෙන්න පුළුවන්. ඒ සියලු දේ අත්හැරලා යන්න සිද්ධ වෙන දවසක් එනවා. ඒ නිසා මේ ලෝකේ තමාගේ කියලා සලකන්න පුළුවන් ධනයක් නැහැ. මේ සියලු දේ අපි අත්හැරලා දාලා යන දවසක් එනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය. උන්වහන්සේ වදාළේ රජතුමාට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ ඌණයි අසම්පූර්ණයි. අතිත්තෝ තෘප්තිමත් වීමක් නැහැ. තණ්හා දාසෝ තණ්හාවටම යට වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා රන්කාසි වැස්සක් වැස්සත් එක පුද්ගලයෙක්ව තෘප්තිමත් කරන්න ඒ රන්කාසි වැස්සට බෑ. ඒකට හේතුව අතුත්තෝ තෘප්තිමත් වෙන්නේ නෑ අපි. ඌනෝ අසම්පූර්ණයි. තණ්හා දාසෝ තණ්හාවටම දාස වෙලා දාසෙක් වගේ යට වෙලා ගිහිල්ලා තණ්හාවටම. මේක තමයි මේ ලෝකේ හැම කෙනා ළඟම තියෙන සත්‍යය. දිව්‍ය ලෝකවල හැම දෙවි කෙනා ළඟම තියෙන සත්‍යය. මේ ලෝකේ යම් සත්වෙක් ඉපදුනාද ඒ ඉපදිච්ච හැම සත්වයා ළඟම තියෙන සත්‍යය කියලා කියන්නේ මෙන්න මේක. ඒතර මේ ස්වභාවයට දැන් අපි මේ දිනදා ජීවත් වෙද්දී ඔන්න ඔය ස්වභාවයට තමයි අපි හැම කෙනාම මුහුණ දෙන්නේ. ඒ මුහුණ දුන්නට අවබෝධ කරන්නේ නැත්තේත් ඒකමයි. ඒකට හේතුව මොකද? අපි යන්නේ ආස්වාදය හොයාගෙන. කෙනෙක් සත්‍යය හොයාගෙන යනවා නම් එයාට සත්‍යය ලැබෙනවා. කෙනෙක් ආස්වාදය හොයාගෙන යනවා නම් එයාට ලැබෙන්නේ ආස්වාදය. ඒ නිසා අද කාලේ බොහෝ ජීවත් වෙන පිරිස හොයාගෙන යන්නේ ආස්වාදයේ පිණිස යමක් මිසක්ක සත්‍යයට යමක් නෙමෙයි. ආලවක යක්ෂයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයේ තියෙන රසවත්ම දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සච්ඡං හවේ සාදු තරං රසානං. මේ ලෝකයේ පවතින රසවත්ම දේ තමයි සත්‍යය. සත්‍ය අවබෝධය තමයි රසවත්ම දේ, මිහිරිම දේ. ඇයි ඒ අවබෝධ කරගත්ත පිරිස ආපහු මේ සසරේ වැටෙන්නේ නැහැ. අඩුම තරමේ ශ්‍රද්ධානුසාරී බවට පත් වුණොත් කෙනෙක් මේ සසරේ ගමන එයාගේ නිදහස් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා මේ ලෝකේ පවතින රසවත්ම මිහිරිම දේ තමයි සත්‍යය.
හැබැයි මේ සත්‍ය අවබෝධ නොවීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ සත්‍ය අවබෝධ නොවන විදිහට අපේ හිත වැහිලා තියෙන්නේ මොකෙන්ද? දැන් මෙච්චර සත්‍යයක් අපි එදිනෙදා මුණ දෙනවා. එදිනෙදා දවසේදී මේ සත්‍යයට තමයි මුණ දෙන්නේ. අනිත්‍ය ස්වභාවයට එදිනෙදා මුණ දෙනවා. දුක් ස්වභාවයට එදිනෙදා මුණ දෙනවා. තමාගේ වසඟේ පවත්වන්න බෑ කියන ස්වභාවයට එදිනෙදා මුණ දෙනවා. එහෙනම් මේ මුණ දුන්නත් එදිනෙදා මේක අවබෝධ කරගන්න බැරි විදිහට අපේ හිත වැහෙන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවිද්‍යාව කියන එක පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්. පංච නීවරණ නිසා තමයි මේ සත්‍ය කියන එක වැහිලා තියෙන්නේ අපේ ජීවිතේට. අපිට තේරුම් ගන්න බැරි විදිහට අවබෝධ කරගන්න බැරි විදිහට මෙතරම් සත්‍යයක් එදිනෙදා මොන දෙන මේ තරම් සත්‍යයක් වහලා දාලා තියෙන්නේ නීවරණ පහින්. මොනවද මේ නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්දේ, කාමයට හිත ඇදිලා යනවා. ව්‍යාපාදේ, ද්වේෂයේ හිත අල්ලගෙන ඉන්නවා. තීන මිද්දේ, නිදිමත අලස බව, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, හිතේ පසුතැවීම, විසිරීම, අන්තිමික විචිකිච්ඡා, සැකය. මෙන්න මේ කියන කරුණු පහෙන් තමයි අර සත්‍ය අවබෝධය කියන එක වහලා තියෙන්නේ. මේ පහෙන් තමයි අවිද්‍යාව කියන එක පෝෂණය වෙන්නේ. අනවබෝධය කියන එක පෝෂණය වෙන්නේ මෙන්න මේ කරුණු පහෙන්. එතකොට හිතන්න එහෙනම් මේ එදිනෙදා අපි මේ විඳින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ස්වභාවය වහන්නේ මොකෙන්ද? කාමයට හිත ඇදිලා යන නිසා. ද්වේෂෙන් පුපුර ඉන්න නිසා. නිදිමතෙන් අලස බවෙන් හිත ඇදිලා යන නිසා. හිත පසුතැවෙනවා, විසිරෙනවා. ඒක නිසා. සැකය. ඉන්නේ කරුණු පහෙන් තමයි අර සත්‍යය වහලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමච්ඡන්දය. කාම ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා. මේ කාමච්ඡන්දය කියන එක නිකන් ඇති වෙන එකක් නෙමෙයි. මේ ලෝකයේ තියෙනවා කාම ධාතුව කියලා ස්වභාවයක්. දැන් අපිට මේ පේන මිහිරි ප්‍රියමනාප දේවල් තියෙනවා මේ ලෝකේ කාම ධාතුව. ඒ කාම ධාතුව නිසා උප්පජ්ජති කාම සංඥා. අපි ඒවා දකිද්දි අපි ඒවා හඳුනා ගන්නවා. දැන් ඇසින් ලස්සන රූප දකිද්දි ඒ රූප අපි හඳුනා ගන්නවා. කනෙන් ලස්සන ශබ්ද අහද්දි ඒ ශබ්ද අපි හඳුනා ගන්නවා. කාම සංඥා හඳුනා ගන්නවා. කාම සංඥං පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ. ඒ විදියට ඒ මිහිරි ප්‍රියමනාප දේවල් අපි හඳුනා ගනිද්දි ඊට අනුව අපි හිතන්න පටන් ගන්නවා සංකල්ප. කාම සංකප්පම් පටිච්ච උප්පජ්ජති කාම ඡන්தோ. ආන් ඒ විදිහට ඒ මිහිරි ප්‍රියමනාප දේවල් ගැන හිතා ඉන්නකොට ඒ මිහිරි දේවල් වලට හිත ඇදිලා යනවා. කාම ඡන්දය. ඒතර මේ කාම ඡන්දයෙන් තමයි අපේ හිත වහලා තියෙන කරුණක්. දැන් හොඳම උදාහරණය තමයි මේ සත්‍ය නොදකින විදිහට මේ කාම ඡන්දයෙන් හිත වහනවා කියන්නේ. ඔබ දන්නවනේ කේමාතරණිය. කේමා බිසව. මේ කේමා බිසව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ නැත්තේ ඇයි? රූපයට ගරවනවා කියලා. මේ රූපේ ඇත්ත ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියලා දෙද්දි මෙයා කියන මේ රූපයට ගරහනවා. ඒ නිසා මං යන්නේ නැහැ බලන්න. එතකොට තේරෙනවා මේ කාමච්ඡන්දෙට හිත යට වුණාම එයාට එන්නේම මොනවද? ඊට අනුකූල සිතුවිලි තමයි එන්නේ. සමහරක් වෙලාවට හොඳට හිතලා බලන්න අපි අතීතයේ විඳපු දේකුත් නෙමෙයි. දැන් විඳින දේකුත් නෙමෙයි. හැබැයි අපි හිතින් මවාගෙන විඳිනවා. හිතින් මවාගෙන මේ කාමය විඳිනවා සමහරක් වෙලාවට අපි. කාම ඡන්දය. ඒ කාම අරමුණු වලින්ම වැහිලා යනවා හිත. එතකොට ඇත්ත පේන්නේ නැහැ.
මේ ලෝකේ බොහෝ පිරිසකට වෙලා තියෙන දෙයක් මේ. කාම අරමුණු වලට හිත ඇදිලා යනවා මේ ලෝකයේ තියෙන මිහිරි ප්‍රියමනාප දේවල් වලට හිත ඇදිලා ගිහිල්ලා ඇත්ත ස්වභාවය පේන්නේ නැහැ. වෙනස් වෙනවා. දුක් සහගතයි. මේක මගේ වශයෙන් පවත්ව ගන්න බෑ කියන ඇත්ත ස්වභාවය පේන්නේ කාමයට හිත ඇදිලා ගිහිල්ලා. ඒ වගේම තමයි ද්වේෂයට හිත ඇදිලා ගියාමත් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා වතුර එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වතුර එක නිශ්චලයි නම් අපිට ඒ වතුරෙන් කියලා මූණ බලන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ වතුර එක නටනවා දැන් රත් වෙලා. උතුර තියෙන්නේ. මූණ බලන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ පුපුර උතුරා තියෙනකොට අපේ හිතෙන් ද්වේෂය අපිට ඇත්ත ස්වභාවය පේන්නේ. අපි කවුද කියන එක තේරුම් ගන්න බෑ. තමන් කවුද කියන එක තේරුම් ගන්න බෑ. ද්වේෂෙන් වැහුණාම. එතකොට මොනවද අපේ හිතට එන්නේ? ද්වේෂ සහගත අරමුණුමයි එන්නේ හිතට. සමහරක් වෙලාවට අපි මොකක් හරි ද්වේෂයත් සහිත දෙයක් ඇති වෙනවා අපේ හිතට. පස්සෙත් ඒක මතක් කර ද්වේෂය එනවා. සමහරක් වෙලාවට මේ ද්වේෂය කියලා කියන්නේ කෙනෙකුට හොයන්න බැරි එකක් තමන්ගේ හිතේ තියෙනවා කියලා. මතකනේ වේදේහිකා කියලා හිටියා ගෘහපතිනියක්. ඒ වේදේහිකාට හිටියා කාලි කියන දාසියක්. බැලූ බැල්මට මේ වේදේහිකා කියලා කියන්නේ ශාන්ත කෙනෙක්. හරි ආදරෙන් මිනිස්සුන්ට කතා කරනවා. හරි ආදරෙන් මිනිස්සුන්ට උදව් කරනවා. ප්‍රසිද්ධ වුණා මේ වේදේහිකා කියලා කියන්නේ ශාන්ත කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. ද්වේෂය බොහෝ මඩු කෙනෙක් මේ වේදේහිකා කියලා. මේ කාලි දාසියට ඕන වුණා මෙයාට මේ පැතිරෙන කීර්ති ගෝසාව ඇත්ත එකක්ද කියලා බලන්න. කාලි දාසිය කල්පනා කරා මම එහෙනම් හෙට නිදා ගන්නවා ටිකක් වැඩිපුර. ඔන්න කාලි දාසි දැන් නිදි. වේදේහිකා බැලුවා ඔයලා පිළිලා නැහැ. කාලි දාසියට කතා කළා කාලි නැගිටින්න පරක්කු වෙලා කියලා. දෙවනි දවසෙත් කාලි දාසිය නිදාගත්තා. ටිකක් වැඩිපුර. මොකද ඔබ මේ තාම නිදි? කාලිදාසට එදා තේරුණා කේන්ති යනවා. තුන්වෙනි දවසෙත් කාලිදාසිය නිදාගත්තා දවල් වෙනකම්. වේදේහිකාට කේන්ති ගියා හොඳටම. ගත්ත මෝල් ගහ ගැහුවා කාලිදාසියට. කාලිදාසිය ලේ පෙරාගෙන පැන්න පාරට. පැනලා මිනිසුන්ට කෑ ගහලා කිව්වා මෙන්න මේ වේදේහිකාගේ වැඩ. ඕගොල්ලෝ මේ ශාන්තයි කියපු බොහොම නිවිලා ඉන්න චරිතයක් කියපු වේදේහිකාගේ වැඩ මෙන්න කියලා කිව්වා. එතකොට මොකද හොයන්න බෑ අපේ හිතේ ද්වේෂය. හොයන්න බෑ අපි කාමයට ඇදිලා යනවා. හොයන්න බෑ මේ ද්වේෂය. මේ අකුසල් වලට ඇදිලා යනවා අපිට හොයන්න බෑ. ඔබ දන්නවා සුප්පාවාසාම්මනේ සීවලී මහරහතන් වහන්සේගේ මව්තුමිය. කොච්චර දුකක් වින්දද සීවලී මහරහතන් වහන්සේව බිහි කරන්න. අවුරුදු 7යි මාස 7ක දරුවෙක් දැන් මේ බිහි කරන්නේ. දවස් 7ක් ඒ දරුවා කුසේ හිර වෙලා ඒ අම්මා දුක් විඳා. බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවාම තමයි දරුවා බිහි වුනේ. එතකොට දවස් 7ක් පුරාවට දන් දුන්නා. මේ දානේ අතර දවසක් මේ පුංචි කුමාරයා සාරිපුත්තයන් වහන්සේත් එක්ක කතා කරනවා. දැන් අවුරුදු 7ක ළමෙක් නෙමෙයි. මේක දැකලා මේ අම්මගේ හිත දරුසෙනෙහසින් යට වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පාවාසා තවත් ඔයා කැමතිද මේ වගේ දරුවෙක් ලබන්න? අන්න අර අම්මට සම්පූර්ණ දුක අමතක වුණා. අනේ ස්වාමීනි මේ වගේ තව දරුවෝ 7ක් ලබන්න කැමතියි මම. බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා මේ මෑණියන්ට ලස්සන ගාථාවක් කියලා දුන්නා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තනෝ. අසාතං සාත රූපේන අසාරවත් දේවල් වැඩකට නැති දේවල්
අපේ ඉදිරියට එන්නේ සාරවත් විදිහට. ඒකයි මේ ඇත්ත ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි. අසාරවත් වූ මේ කාමය අපේ ඉදිරියට එන්නේ අසාරවත් විදිහටද? නෑ, ලස්සන විදිහට එන්නේ. පිය රූපේන අප්පියං. අප්‍රිය දේවල් අපේ ඉදිරියට එන්නේ ප්‍රියමනාප දේවල් විදිහට. දැන් සමහරකට ඔන්න අපි හිතමු අපි ලස්සන කාන්තාවක් දැකලා හිත ඇදිලා ගියා. මොකද්ද මේ හිත ඇදිලා ගියේ මොකේටද ඇත්තටම? දෙතිස් කුණුපෙකට. නවදොරකින් අසූචි වගේ ගඳ ගහන දේවල් වැගිරෙන රූපයකට මේ හිත ඇදලා ගියේ. අපි ප්‍රියයි කියලා තමයි ඉස්සරහට එන්නේ කොහොමද? අපි ඉදිරියට එන්නේ කොහොමද? ප්‍රියමනාප විදිහට. දුක්ඛං සුඛස්ස රූපේන. දුක අපි ඉදිරියට එන්නේ සැප විදිහට. එහෙම වෙනකොට පමත්ත මතිවත්වනෝ ප්‍රමාදී කෙනාට හොයාගන්න බෑ මේ ස්වභාවය. යට වෙලා යනවා. එතකොට මේ සත්‍ය කියන එක අපේ ජීවිතයෙන් එළියට එන්නේ නැහැ. යට වෙලා යනවා. මේවා එන්නේ ඇත්ත ස්වභාවයෙන් නෙමෙයි නිසා. එතකොට මේ විදිහට කාමයෙන් හිත යට වෙනවා, ද්වේෂයෙන් හිත යට වෙනවා, නිදිමත අලස බව. එතකොට හොඳට හිතන්න දැන් මේ කාමච්ඡන්දයට හිත ගිය කෙනෙක්ට එයාට පොඩි වෙලාවක් හරි නිකන් ඉන්න වෙලාවකට හිතට එන්නේ මොනවද? ද්වේෂ මේ කාම අරමුණු එන්නේ. ද්වේෂයෙන් යට වෙලා ඉන්න කෙනෙක් ඔන්න නිකන් ඉන්න වෙලාවක් එනවා. මොනවද හිතවිලි එන්නේ? ද්වේෂය. ඒ වගේ තමයි කම්මැලියා තීන මිද්දේට යට වෙලා ඉන්න කෙනාට පොඩි හරි වෙලාවක් හම්බුනොත් මොකද කරන්නේ? නිදා ගන්නමයි බලන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන ඇත්ත එයාට විවෘත වෙන්නේ නැහැ. ඊළඟ එක උද්දච්ච කුක්කුච්ච හිත පසුතැවෙනවා, විසිරෙනවා. ඒ කියන්නේ හිත පසුතැවෙන ක්‍රම බුදුරජාන් වහන්සේ වදාලා තමාට කුසල් කරගන්න බැරි වුණා කියලා හිත පසුතැවෙනවා. මගේ අතින් අකුසල් වුණානේ කියලා හිත පසුතැවෙනවා. ඒ වගේම තමයි බාහිර දේවල් වලට හිත විසිරෙනවා. එතකොටත් මේ සත්‍ය විවෘත වෙන්නේ නැහැ යාගේ ජීවිතේ. අන්තිමික තමයි සැකය, විචිකිච්ඡාව. එයාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේවල් ගැන විශ්වාසය ඇති වෙන්නේ නැහැ, සැකය ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු පහ නිසායි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එක වැහිලා යන්නේ අපේ ජීවිතේ. ඒකයි නීවරණ කියලා කියන්නේ. නිවන වහලා දානවා. බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාලා ඔන්න මිනිසෙක් ඉන්න ගඟක් ළඟ මෙතෙර අනතුරු සහිතයි. මෙතර මෙහා යුරයා හිටියොත් එයාට අනතුරක් තියෙනවා. හැබැයි එයා එහා යුරට පැන ගත්තොත් කොහොම හරි ඒ අනතුරෙන් නිදහස්. හැබැයි මෙහා යුරේ මෙයා ඉන්නේ සුදු රෙද්දකින් මුළු ඇඟම වෙලාගෙන. බුදුරජාන් වහන්සේ වදාලා ඒ වෙලාගෙන ඉන්නකොට සුදු රෙද්දකින් මුළු ඇඟම අර ඇත්ත ස්වභාවය මෙයාට මේ මෙතර තියෙන අනතුර පේන්නේ නැහැ. එයාට එතරට ගියොත් මේ අනතුරෙන් නිදහස් කියලා පේන්නේ නැහැ. එතරට යන්න තියෙන මාර්ගය මොකද්ද කියලා පේන්නේ නැහැ. ඇයි? වහගෙන ඉන්නේ මුළු ශරීරයම. ආන් ඒ වගේ තමයි නීවරණ. යට වෙලා ගියාට පස්සේ මේ සසරේ තියෙන අනතුර පේන්නේ නැහැ. මේ සසරෙන් නිදහස් වුණොත් තියෙන ආරක්ෂාව පේන්නේත් නැහැ. මේ සසර ගමනෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය මොකද්ද කියලා පේන්නේත් නැහැ. නීවරණ වලින් වහලා. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න අවිද්‍යාව කියනක පෝෂණය වෙන්නේ නීවරණ නිසා. නීවරණ නිසා තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වෙන්න අපේ හිත වහලා තියෙන්නේ. ඒ තරම් භයානක කරුණු පහක් මේ නීවරණ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ නීවරණ හටගන්නෙත් හේතුවක් සහිතවම. හේතුවක් රහිතව නෙමෙයි මේ නීවරණ පවතින්නේ.
නීවරණ ඇති වෙන්න හේතුව තමයි ත්‍රිවිධ දුස්චරිතය. දැන් මේ කාමච්ඡන්දයට යටවීම, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පෝෂණය වෙන්නේ, පවතින්නේ ත්‍රිවිධ දුස්චරිතය නිසා. බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන කියද්දී තවදුරටත් ලස්සන ගාථාවක් වදාළා. දැන් අපි හැමෝම මේ කාමයන්ගෙන් සතුටක්නේ හොයන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා කාමතෝ ජායති සෝකෝ. කාමය නිසාමයි ශෝකය උපදින්නේ. කාමතෝ ජායති භයං. කාමය නිසාමයි භය උපදින්නේ. කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගත්ත කෙනෙකුට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. කොහෙන්නම් භයක් ඇති වෙන්නද කියලා. අපි මේ හොයාගෙන ගියාට සතුටක් සැපයක් අපිට ඇති වෙන්නේ ශෝකයක් භයක්මයි කාමයන් නිසා. එතකොට ඒ කියන කාමයන් පෝෂණය වෙන්නේ පවතින හේතුව තමයි ත්‍රිවිධ දුස්චරිතය. කායික දුස්චරිතය, වචී දුස්චරිතය, මානසික දුස්චරිතය. කායික දුස්චරිතය තමයි ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ යෙදීම. වචනයෙන් වෙන දුස්චරිතය තමයි බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. මනසෙන් වෙන දුස්චරිතය තමයි ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය. එතකොට මෙන්න මේවා තමයි ත්‍රිවිධ දුස්චරිතය කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිවිධ දුස්චරිතය නිසා, කායික දුස්චරිතය නිසා, වචී දුස්චරිතය නිසා, මනෝ දුස්චරිතය නිසා පංච නීවරණ පෝෂණය වෙනවා. පංච නීවරණ වලට ඒක ආහාරයක් වෙනවා. හේතුවක් වෙනවා පංච නීවරණ හටගන්න. එතකොට එහෙනම් පින්වත්නි මේ කායික දුස්චරිතය අපි අත්හරින්න ඕනේ. කොහොමද මේ කායික දුස්චරිතය අපි අත්හරින්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් දකින දවස දක්වාම, චතුරාර්ය සත්‍ය අවබෝධය කරන දවස දක්වාම අපි තුල පවතින්න ඕනේ ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි පවට ලැජ්ජාවත්, පවට බයත්. මොකක්ද ඒ කරුණු දෙක? පවට ලැජ්ජාවත්, පවට බයත් කියන කරුණු දෙක අනිවාර්යෙන් අපි ළඟ තියෙන්න ඕනේ. මේ ගමනෙන් නිදහස් වෙන කම්ම, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කම්ම තියෙන්න ඕනේ කරුණු දෙකක් තමයි පවට ලැජ්ජාව, පවට බය. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නා උපමා වලින්. දැන් ඔන්න තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි කොහේ හරි යන්න ලස්සනට ලෑස්ති වෙලා දැන්. කොණ්ඩේ පීරලා, ලස්සන ඇඳුමක් ඇඳලා, මූණේ තියෙන ඒ දූවිලි රොඩු කැලිය අයින් කරලා ලස්සනට මූණ පිරිසිදු කරගෙන දැන් ඔන්න කොහේ හරි යන්න ලෑස්තිලා එළියට බහිනවා. එළියට බැස්ස ගමන් සර්පකුණක් හරි මොනවා හරි ජරාවක් හරි ඇඟට වදිනවා. මඩ ටිකක් හරි ඇඟට වදිනවා. මොකද වෙන්නේ? එයා පිළිකුල් කරනවා. මේ මොකද්ද මේ කියලා. ආන් ඒ වගේ අකුසලය එයා පිළිකුල් කරනවා. ලැජ්ජාවටපත් වෙන අකුසල් සිතුවිලි එද්දී. මේ මොනවද මේ මං හිත ඉන්නේ? මේ මොනවද මම මේ කර කර ඉන්නේ? මම මේ මොනවද කරන්නේ කියලා පිළිකුල් කරනවා යා අකුසලේ. ඒ වගේම මේ අකුසලයට බයක් ඇති වෙනවා. මේ අකුසල් නිසා නිරේ උපදින්න පුළුවන්. තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. പ്രേත ලෝකෙ උපදින්න පුළුවන් කියලා බයක් ඇති වෙනවා. ආන්ගේ පවට ලැජ්ජාවත් පවට බයත් නිසා ත්‍රිවිධ දුස්චරිතයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් අපිට තේරෙනවා මේ කායික දුස්චරිතය ඇති වෙන්න හේතුව මොකද? පවට ලැජ්ජා බය දෙක නැහැ. වචී දුස්චරිතය ඇති වෙන්න හේතුව මොකද? පවට ලැජ්ජා බය දෙක නැහැ. මනෝ දුස්චරිතය ඇති වෙන්න හේතුව මොකද? පවට ලැජ්ජා බය දෙක නැහැ. ඒ ලැජ්ජා බය දෙක නැති වුනහම තමයි කාය වචී මනෝ දුස්චරිතය කරන්නේ.
ඒ කාය වචී මනෝ දුෂ්චරිතය කරන පිරිස රැස් කරන්නේ අකුසල් කර්ම. කුසලයක් නෙමෙයි. අකුසලයක් රැස් කරන්නේ. ඒ අකුසලයෙන් මේ ජීවිතේත් දුක් විඳින්න පුළුවන්. හැබැයි පරලොව ජීවිතේ නම් දුක් සහගත ලෝකික තමයි උපත කරා යන්නේ. බලන්න දැන් ඒ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා අපි දන්නේම නැහැ නීවරණ පෝෂණය වෙනවා. එතකොට මේ කාය වචී මනෝ කියන දුෂ්චරිතය නිසා තමයි කාමච්ඡන්දයට ආහාරයක් ඒක. කාය වචී මනෝ දුෂ්චරිතය කියලා කියන්නේ ද්වේෂයට ආහාරයක්. කාය වචී මනෝ දුෂ්චරිතය කියලා කියන්නේ තීන මිද්දේට ආහාරයක්. උද්ධච්ච කුක්කුච්චයට ආහාරයක්. විචිකිච්ඡාවට ආහාරයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ත්‍රිවිධ දුෂ්චරිතයත් හේතුවක් නිසා හටගන්න කාරණාවක්. එතකොට බලන්න පින්වත්නි මේ ප්‍රාණඝාතය කියලා කියන්නේ හේතුවක් නිසා ඇතිවන කාරණාවක්. සොරකම වැරදිකාම සේවනය කියලා කියන්නේ හේතුවක් නිසා පවතින කාරණාවක්. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියලා කියන්නේ හේතුවක් නිසා ඇතිවෙන එකක්. ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ හේතුවක් නිසා හටගත් එකක්. ඉබේ ඇතිවෙච්ච දෙයක් හෝ බාහිරින් ලැබිච්ච දෙයක් හෝ දෙයක් නෙමෙයි. හේතුවක් නිසා හටගත් එකක්. එතකොට දැන් මේ කියන හේතුන් දැන් අවිද්‍යාවට හේතු වුණා පංච නීවරණ. මේ පංච නීවරණ බාහිර තියෙන එකක්ද තමා තුළ තියෙන එකක්ද? තමා තුළ තියෙන එකක්. ඒ පංච නීවරණ වලට හේතු වුණා ත්‍රිවිධ දුෂ්චරිතය. බාහිර තියෙන එකක්ද තමා තුළ තියෙන එකක්ද? තමා තුළ තියෙන එකක්. දැන් මේ ත්‍රිවිධ දුෂ්චරිතයට හේතුවත් බාහිර තියෙන එකක්ද එහෙනම් තමා තුළ තියෙන එකක්ද? තමා තුළ තියෙන එකක්. ත්‍රිවිධ දුෂ්චරිතයට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරය. කන නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ. නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය, මනස කියන ඉන්ද්‍රියයන් සංවර කරගෙන නැහැ. එතකොට මේ ඉන්ද්‍රියයන් ඔස්සේ තමයි අපේ ජීවිතේ නොයෙක් අකුසල ධර්මයන් ඇතුල් වෙන්නේ. අපේ මේ මනස කලඹවන, අපේ හිත මේ අකුසලයේ කරා ඇදගෙන යන දුෂ්ට වූ පාපී වූ අකුසල් ඇති වෙන්නේ කොහෙන්ද? මේ ඇස කන නාසය දිව කය මනස තුලින්. එතකොට එහෙනම් ඒ නිසා තමයි ඒ සංවර කරගන්න බැරි වෙනකොට තමයි එයා ත්‍රිවිධ දුෂ්චරිතය කරා යන්නේ. හැබැයි මේ ඇස නම් වූ ඉන්ද්‍රිය සංවරයි නම් ත්‍රිවිධ දුෂ්චරිතය කරා යන්නේ නැහැ. කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය මනස කියන ඉන්ද්‍රියන් සංවරයි නම් ත්‍රිවිධ දුෂ්චරිතය කරා යන්නේ නැහැ. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය අපිට කියලා දුන්නේ? ඇසින් රූපයක් දැකලා ඒ දකින රූපයේ තියෙන අසංවර වෙන නිමිති, අකුසල් උපද්දවන නිමිති ගන්න එපා. රූපයක් දැකලා කෙලෙස් උපද්දවන, හිත කලඹවන නිමිති ගන්න එපා. ශබ්දයක් ඇහෙද්දි හිත කලඹවන අකුසල් නිමිති ගන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඒ කාලේ හිටපු බොහෝ පිරිස මේක වරද්දගත්තා. සමහරව කිව්වා කිසිම නිමිත්තක් ගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ එහෙම නෙමෙයි. කිසිම නිමිත්තක් ගන්න නැතුව වෙන්න එක වැරදි. ගන්න තියෙනවා නිමිත්තක්. මොකද්ද? අනිත්‍යයි කියන නිමිති ගන්න තියෙනවා. දුකයි අසුභයි කියන නිමිති ගන්න තියෙනවා. හැබැයි ගන්න ඕනේ නැත්තේ නිට්ටය, සුඛ, ආත්ම, ප්‍රියයි, ලස්සනයි කියන නිමිති තමයි ගන්න හොඳ නැත්තේ. ආන් ඒ වගේ පාපී නිමිති වලින් මේ ඇස සංවර කරගන්නවා. දැන් බලන්න දැන් අද ඔන්න මේ වගේ මේ ලොකු අනතුරක් ලෝකේ පවතිනවානේ ලෙඩක්. දැන් මේ ලෙඩේ තියෙන භයානකම දන්න පිරිස මොකද කරන්නේ? මුඛාවරණ පළඳිනවා. අත් පිරිසිදු කරගන්නවා. මූණ පිරිසිදු කරගන්නවා. ඇයි?
එයා ඒ ලෙඩෙන් සංවර වෙන්න, ලෙඩේ ඇති නොවෙන්න. ආන් ඒ වගේ අපි තුල තියෙන්න ඕනි මේ සසරෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙනවා නම්, භයානකකම තේරෙනවා නම් ඉන්ද්‍රියයන් සංවර කරගන්න. මේ ඇස නමෝ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනි. පාලනය කරගන්න ඕනි. කන නමෝ ඉන්ද්‍රිය පාලනය කරගන්න ඕනි. නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් පාලනය කරගන්න ඕනි. ඔය රහතන් වහන්සේ නමක් මට මතකයි කියනවා තේර ගාථාවේදී කවුළු 6ක් තියෙන ගෙයක් තියෙනවා. මේ ගෙදර ඇතුළේ ඉන්නවා වඳුරෙක්. මේ වඳුර හැමතිස්සෙම අර කවුළු වලින් ඔලුව දදා අසංවර වෙලා ඉන්නේ. හැබැයි දැන් මේ කවුළු ටික වහලා තියෙන්නේ. එතකොට ඒ වඳුරට දැන් එළියට පැන අසංවර වෙන්න බෑ. ඒ වගේ තමයි මේ වඳුරෙක් වගේ තමයි අපේ මනස. ඒ මනසින් තමයි එළියට පැන මේ ඇස ඔස්සෙන් නාසය දිවකය මනසෙන් අරමුණු අරගෙන අසංවර වෙන්නේ. ඒ කවුළු ටික වහගත්තට පස්සේ අර අකුසල සහගත අරමුණු එන්නේ නැහැ අපේ හිතට. දොරටුව වැහුවා. මේ අකුසල් ගලාගෙන එන දොරටුව මොකද කරේ? වැහුවා එයා. එතකොට ඒ හේතුවෙන්ම එයාට ත්‍රිවිධ සුචරිතේ කරා යන්න පුළුවන්. ත්‍රිවිධ දුෂ්චරිතේ දුරු කරන්න පුළුවන්. නීවරණ පෝෂණය වෙන්නේ නැහැ. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය අසංවරය කියන එකත් අපි තුල තියෙන එකක්. බාහිරින් අපිට දෙන එකක් නෙමෙයි. ඉබේ හටගන්න එකකුත් නෙමෙයි. ඉන්ද්‍රිය අසංවරයටත් හේතුවක් බුදුරජාන් වහන්සේ වදාලා. හේතුවක් සහිතවමයි මේ ඉන්ද්‍රිය සංවරය හටගන්නේ. හේතුවක් නැතුව නෙමෙයි. ඒ හේතුව තමයි පින්වත්නි සිහි නුවණ නැතිකම. අසිහිය. සිහි නුවණ නැතිකම තමයි ඉන්ද්‍රිය අසංවරයට එන හේතුව. ආහාරය. එතකොට සිහියෙන් තමයි එහෙනම් මේ දොරටු ටික පාලනය කරගන්න තියෙන්නේ, වහගන්න තියෙන්නේ. නුවණින් තමයි මේ දොරටු ටික වහගන්න තියෙන්නේ. එතකොට සිහිය කියලා කියන්නේ එයා හැම වෙලාවම අවදියෙන් ඉන්නේ තමන් කරන්නේ මොනවද කියලා. එයා සිහියෙන් ඉන්නවා තමන් මොනවද කතා කරන්නේ කියලා. සිහියෙන් ඉන්නවා තමන් මොනවද හිතන්නේ කියලා. එතකොට එයා අකුසල් සහගත දෙයක් හිතනවා නම් සිහිය තියෙනවා නම් එයා ඉක්මනට ඒක දුරු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සිහිය කියනකට උපමාවකින් වදාළේ හරියට දොරටු පාලකයෙක් වගේ. ඒ දොරටු පාලකයා හරියට හිටියානම් ඒ රාජ්‍යය ඇතුළට ආක්‍රමණිකයන්ට ඇතුළු වෙන්න බෑ. දොරටු පාලකයා හරියට ඉන්නවනම්. ඒ වගේ තමයි අපේ ජීවිතේ සිහිය කියන දොරටු පාලකයා ඉන්නවනම් මේ හිත කලඹවන අකුසල් වලට ඇතුළු වෙන්න බෑ. සිහි නුවණ කියන දෙක තියෙනවනම් දොරටු පාලකයෙක් වගේ අපිව රකිනවා. බොහෝ වෙලාවට අපිට වෙන්නේ මේ සිහියත් නුවණත් කියන එක නෑ. දුරු වෙනවා අපෙන්. පුරුදු කරගන්න අමාරුයි. ඒ නිසා මොකද වෙන්නේ? දොරටු පාලකයා නෑ. මේ හිත කලඹවන අකුසල් උපද්දවන ඒ නොයෙක් අකුසල් අපේ හිතට ඇතුල් වෙනවා. ඒ දොරටු පාලකෙක් නැති නිසා. එතකොට මේ සිහියත් නුවණත් නැතිකම තමයි ඉන්ද්‍රිය අසංවරයේ ඇතිවෙන්න ආහාරය. හේතුව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සිහි නුවණ නැතිකමත් හේතුවක් නිසා හටගන්න එකක් මිසක්කා හේතුවක් නැතිව හටගන්න එකක් නෙමෙයි. ඒ තමයි සිහි නුවණ නැතිකමට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ සිහියත් නුවණත් නැති වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි ධර්මානුකූලව නෙමෙයි කල්පනා කරන්නේ. ඔහේ හිතට එන එක අකුසල් ඔස්සේ කල්පනා කර යනවා. අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ධර්මයට අනුව කල්පනා කරනවා.
ඒ ධර්මයට අනුව කල්පනා කරද්දී යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් සිහිය උපදිනවා, නුවණ උපදිනවා. එතකොට යෝනිසෝ මනසිකාරය නිසා තමයි සිහිය උපදින්නේ. අපි මේ අනිත්‍ය ස්වභාවය ගැන කල්පනා කරනවා නම් එයාට සිහිය උපදිනවා. අපි දුක් ස්වභාවය ගැන කල්පනා කරනවා නම් සිහිය උපදිනවා. සිහිය උපදිච්ච දැන් අනිත්‍ය මේක වෙනස් වෙනවා කියලා අපි කල්පනා කරනකොටම මේ සසරට බය උපදිනවද නැද්ද? මේ අනිත්‍ය දේවල් දුකයි කියලා කල්පනා කරද්දිම මේ සසර එපා වෙන්නේ නැද්ද අපිට? අපිටම හිතෙන්නේ නැද්ද මම මේ මොනවද කරන්නේ කියලා හිතෙන්නේ නැද්ද අපිටම? මට මේ කිසි දෙයක් වසඟේ පවත්ව ගන්න බෑ කියලා හිතද්දි අනේ මම මේ මොනවද මේ කරන්නේ කියලා හිතෙන්නේ නැද්ද? මම මේ වැඩකට නැති දේවල් නේද මේ කරන්නේ කියලා හිතෙන්නේ නැද්ද අපිට? යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන උපද්දවනවා. ඒ විදිහට නුවණින් කල්පනා කරද්දි සිහිනුවන උපද්දවනවා යාට. බුදුරජාණන් වහන්සේ වදාලා මේ යෝනිසෝ මනසිකාරය කියන එකත් හේතුවක් නිසා හටගන්න එකක්. ආහාරයක් නිසා හටගන්න එකක්. යෝනිසෝ මනසිකාරය හටගන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව. එතකොට යෝනිසෝ මනසිකාරය හටගන්නේ නැහැ ශ්‍රද්ධාව නැත්තම්. අයෝනිසෝ මනසිකාරයට හේතුව තමයි ශ්‍රද්ධාව නැතිකම. එතකොට ඉන්ද්‍රිය සංවරයට හේතු වුණා සිහිනුවන නැතිකම. සිහිනුවන නැතිකමට හේතු වුණා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ ශ්‍රද්ධාව නැතිකම නිසා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය නැති නිසා තමයි අයෝනිසෝ මනසිකාරය කරා යන්නේ. එතකොට අපිට හොඳට තේරෙනවා ඒ නිසා තමයි අයෝනිසෝ මනසිකාරය නිසා තමයි සිහිනුවන පුරුදු කරන්න බැරි අපිට. ඇයි අපි හැම වෙලේම කල්පනා කරන්නේ කාම අරමුණු දේවල්. ද්වේෂයට අනුව කල්පනා කරනවා. නිදිමත අලස බව මේ අකුසල් තමයි හිත හිතා ඉන්නේ. ඉරිසියාව ගැන හිත හිතා ඉන්නවා. බද්ධ වෛරය ගැන හිත හිතා ඉන්නවා. එකට එක කරන්න හිත හිතා ඉන්නවා. ඒකට හේතුව මොකද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව නැහැ අපිට. පැහැදීම නැහැ. එතකොට මේ පැහැදීම නැතිකම නිසා උපද්දවනවා අයෝනිසෝ මනසිකාරය. එයා නොයි කකුසල් හිත හිතා ඉන්නවා මිසක් ශ්‍රද්ධාවට අනුව හිතනවා නෙමෙයි. යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා නෙමෙයි. ඒ නිසා සිහිනුවන උපදින්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න යෝනිසෝ මනසිකාරය උපදිනවා. ඇයි මේ සසර බය දැනෙනවා? එයා දන්නවා හිතන්න ඕන විදිය. රාගය ගැන හිතන්න ඕන විදිය දන්නවා. ද්වේෂය ගැන හිතන්න ඕන විදිය දන්නවා. ඒ වගේ නොයේ අකුසල් වෙනකොට හිතන්න ඕන විදිය දන්නවා මෙයා. ඇයි බුදුරජාන් වහන්සේ ගැන අවබෝධයක් තියෙනවා. අවබෝධය ගැන විශ්වාසයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව නැතිකම කියලා කියන්නේ හේතුවක් නිසා හටගත් එකක්. ශ්‍රද්ධාව නැතිකම ඇති වෙන්නේ ඒකට තමයි අධර්ම ශ්‍රවණය. අධර්ම ශ්‍රවණය නිසා තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්තේ. දැන් උපාලි කියන ගෘහපතිතුමා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක්. එතකොට මේ නිගණ්ඨනාථ පුත්‍ර කියලා දීපු දේවල් තමයි විශ්වාස කරගෙන හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රවණය ලැබුණ ධර්මයේ. ධර්ම ශ්‍රවණය ලැබිච්ච ගමම්ම සෝවාන් වුණානේ. ශ්‍රද්ධාවේ පිහිටියනේ මනාව. එතකොට එනම් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්te හේතුව මොකද්ද? ශ්‍රවණය කරන්නේ ධර්මයේ නෙමෙයි. දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ නිකන් අහගෙන ඉන්න එක නෙමෙයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි දවසට මෙච්චර බණ අහනවා. මම මෙහෙම බණ අහලා තියෙනවා. ඒ නිසා දැන් එන මට ශ්‍රද්ධාව තියෙනවද කියලා. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ හුදෙක්ම මේ අහගෙන ඉන්න එක විතරක් නෙමෙයි. ඒ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න එක. ධර්මයේ ශ්‍රවණය කරලා මතක තියාගෙන පුරුදු කරන එක තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ.
ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන්න ඕනේ ආනිශංස කියලා කියන්නේ යා පුරුදු කරන්න ඕනේ ධර්මයේ. නැත්තම් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. නිකාං ධර්මයේ ශ්‍රවණය කළාට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් කාටද ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ? දේවදත්තට. කෝකාලිකට. සුනක්කත්තරත් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ එහෙනම්. ඇයි? මේ වගේ නෙමෙයිනේ බණ කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. රහතන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඇති වෙන්න එපා ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙන්න ධර්ම ශ්‍රවණේ උපකාර වෙනවා කියලා කියන්නේ ඒ ධර්මයේ ජීවිතයට පුරුදු කරගන්න මහන්සියක් ගන්නවා. ශ්‍රවණය කරන ධර්මයේ ජීවිතයට පුරුදු කරගන්නවා. ධර්ම ශ්‍රවණයෙන් වෙන්න ඕන දේ වෙනවා එතකොට. එතකොට මේ අධර්මයට සවන් දෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අසත්පුරුෂ ඇසුර. අධර්මයට සවන් දෙන්න හේතුව තමයි අසත්පුරුෂ ඇසුර. එතකොට බලන්න දැන් මේ අසත්පුරුෂ ඇසුරෙන් තමයි මේක පටන් ගන්නෙ. අසත්පුරුෂ ඇසුරෙන් පටන් අරන් ඉවරුනේ කොතනින්ද? අවිද්‍යාව පෝෂණය වීමෙන්. එතකොට අසත්පුරුෂයෙක් ඉන්නකේ ඔන්න භයානකකම. තථාගතෝ බුදුරජාණන් වහන්සේ තරම් මේ අසත්පුරුෂයෙක්ගේ තියෙන භයානකම වෙන කවුරුත් දැක්කේ නැහැ. ඔබ දන්නවා මංගල කරුණු මොනවද කියලා හොය ඉන්නකොට මේ ලෝක සත්වයා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මංගල කාරණාව වදාළේ මොකද්ද? අසේවනාච බාලාණන්. බාල වූ අසත්පුරුෂය අසුර කරන්න එපා. කියලා තමයි මංගල කරුණු පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇසුරු කරන්න තමන්ට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්තම් හරියට දිනපු රටක් යුද්ධ කළ දිනපු රටක් අත්තර දාලා රජ කෙනෙක් වගේ යන්න කියනවා එතන. සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්තම්. ඒකට හේතුව අසත්පුරුෂයා නිසා දැන් බුදුරජාණන් ශ්‍රීලංකට දේශනා කරනවා මහණෙනි අසත්පුරුෂ ඇසුර නිසා අසත්පුරුෂ ඇසුර පිරෙනකොට අධර්ම ශ්‍රවණේ සම්පූර්ණ වෙනවා. අධර්ම ශ්‍රවණේ නිසා ශ්‍රද්ධාව නැති වෙනවා. ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ නැති නිසා අශ්‍රද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා අසීයත් නුවණ නැතිකමත් ඇති වෙනවා. අසීයත් නුවණ නැතිකමත් නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය නිසා ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය නිසා පංච නීවරණ ඇති වෙනවා. පංච නීවරණ නිසා අවිද්‍යාව පෝෂණය වෙනවා. බලන්න මේකේ උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒක හරියට කඳු මුදුනට මහත් වැස්සක් වහිනවා. කන්දක මුදුනට විශාල වර්ෂාවක් ඇද හැලෙනවා. ඒ වැස්ස වහිද්දී ඒ වතුර ජලයේ බෑවුමට ගලාගෙන එනවා. දැන් කවුරුත් එකට කානුවක් කපලා මොන හරි කරන්න ඕනද පල්ලෙහාට ගලාගෙන ඉන්න? නෑ ඒක ස්වභාවය තමයි ගලාන්නේ මේක. ඒ ගලාගෙන ඇවිල්ලා පුංචි පුංචි දියැලි පිරෙනවා. පුංචි පුංචි දියැලි පිරিলা උතුරලා ගිහිල්ලා විශාල දියැලි පිරෙනවා. පුංචි පුංචි ගංගාවල් පිරෙනවා. ඒක උතුරලා ගිහිල්ලා විශාල ගංගාවල් පිරෙනවා. ඒව උතුරලා ගිහිල්ලා විශාල දිය විල් පිරෙනවා. විල් පිරලා මහා සාගරයේ පිරෙනවා. එතකොට අර ගලාගෙන යන වතුරෙන් ඒක වෙනවා. උඩට වහින්න විතරයි ඕනේ. අර ටික වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා අර්ණ ඒ වගේ තමයි අසත්පුරුෂ ඇසුර තියෙනවා නම් ඒ ඇති හොඳටම. අසත්පුරුෂයෙක් ඇසුර කරනවා නම් ඒ හොඳටම ඇති. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ ධර්ම ශ්‍රවණය වෙන්නේ නැති නිසා. ඒ නිසා කල්පනා කළොත් කල්පනා කරන්නෙම අයෝනිසෝ මනස්කාරය. මේ නිවනින් ඈත් වෙලා යනවා. එකම එක පුද්ගලයෙක් නිසා අසත්පුරුෂයෙක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ විද්‍යා විමුක්ති ඵල අවබෝධ කිරීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් හේතුවක් නිසා වෙන එකක්. දැන් කවුරුත් ඉබේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවද මේ වෙනකොට? තථාගතෝ බුදුරජාන් වහන්සේ අවබෝධ කළේ ඉබේද මේක? නෑ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නත් උපකාර වෙන කරුණු තියෙනවා. ඒ තමයි සප්ත බොජ්ජංග. සති සම්බොජ්ජංගෙන් පටන් අරන් ධම්මවිචේ සම්බොජ්ජංගේ
විරිය පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. මේ සප්ත බොජ්ජංග නිසා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. ඒතකොට සප්ත බොජ්ජංග තමයි විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්න අවශ්‍ය වෙන හේතුව. ආහාරය සප්ත බොජ්ජංග. එතකොට මේ බොජ්ජංග දියුණු වෙනකොට තමයි ආර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. එතකොට සිහිය අපි තුල දියුණු වෙන්න ඕනේ. බොජ්ජංග කියලා කියන නිවනට මුල් වෙන අංග. එතකොට අපි සිහිය දියුණු වෙන්න ඕනේ නිවනට මුල් වෙන අංගයක් විදිහට. ධර්මයේ නුවණින් කල්පනා කිරීම දියුණු වෙන්න ඕනේ නිවනට මුල් වෙන අංගයක් විදිහට. ඒ වගේම වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන එක නිවනට මුල් වෙන අංගයක් විදිහට දියුණු වෙනකොට, පරිපූර්ණ වෙනකොට සත්‍ය අවබෝධය කරා යනවා. එයාට මේ ලෝකයේ මේ ඝන අඳුර දුරු වෙනවා. මේ වැහිලා තියෙන මේ දේවල් දුරු වෙලා සත්‍ය අවබෝධය කරා යනවා. ඒකට හේතුව තමයි සප්ත බොජ්ජංග. එතකොට සප්ත බොජ්ජංග දියුණු වෙන්න නම් ඒකටත් ආහාරයක් තියෙන්න ඕනේ. හේතුවක් තියෙන්න ඕනේ. සප්ත බොජ්ජංග වලට තියෙන ආහාරය තමයි බුදුරජාන් වහන්සේ වදාළා සතර සතිපට්ඨානය. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානය තමයි සප්ත බොජ්ජංග වලට තියෙන ආහාරය. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානය පුරුදු කරන කෙනෙක් තමයි සප්ත බොජ්ජංගත් පරිපූර්ණ කරන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්නේ කොහොමද අපි? දැන් සතර සතිපට්ඨානය අපි දන්නවා කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම තියෙනවා. වේදනානුපස්සනාව කියලා දෙලා තියෙනවා. චිත්තානුපස්සනාව කියලා දෙලා තියෙනවා. ධම්මානුපස්සනාව කියලා දෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් එදිනෙදා ජීවිතයේ තමයි මේක පුරුදු කරන්න තියෙන්නේ අපිට. මේ නිවාඩුවක් අරගෙන එහෙම පුරුදු කරන අවස්ථා අඩුයි. එතකොට එදිනෙදා දවසේ කොහොමද මේක පුරුදු කරන්න තියෙන්නේ? දැන් වේදනානුපස්සනාව ගත්තොත් අපි උදේ ඉඳන් හවස වෙනකන් විඳින්නේ නැද්ද? අපි සමහරකට සතුටු වෙනවා. දුක් වෙනවා. දුකක් සැපක් කියලා විශේෂයෙන් තේරෙන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට නම් වේදනානුපස්සනාව පුරුදු කරන්න බැයිද ඒ වෙලාවට? පුළුවන්. සතුට වෙන වෙලාවට කල්පනා කරන්න පුළුවන් මේ සතුට පවා හේතුන්ගෙන් හට අරන් තියෙන්නේ. මේකත් වෙනස් වෙලා යනවා. මගේ වසඟේ පවත්ව ගන්න බෑ. දුකක් ඇති වෙලාවටත් කල්පනා කරනවා මේ දුක කියලා කියන්නේ මට වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙනස් වෙලා යනවා. ඒ වගේ අපි සිතගෙන අවධානයෙන් ඉන්න බෑද පොඩි වෙලාවකට හඳුනගන්න බැයිද සිතේ ස්වභාවය? මගේ හිත දැන් විසිරලා තියෙන්නේ. මගේ හිතේ දැන් තියෙන කාම අරමුණු. මගේ හිතේ දැන් තියෙන ද්වේෂ සහගත අරමුණු කියලා හිත හඳුනගන්න පුළුවන්. කායානුපස්සනාවේ අසුභ භාවනා මනසිකාරය වගේ දේවල් කරන්න පුළුවන් එදිනෙදා අපිට ඉන්නකොට. ඉරියාපතේ අපි එක ඉරියව් වලින් හැම වෙලාවෙම ඉන්නේ. මේ වගේ දේවල් සතර සතිපට්ඨානයේ පුරුදු කරද්දි තමයි සප්ත බොජ්ජංග පිරෙන්නේ. සප්ත බොජ්ජංග වලට තියෙන ආහාරය තමයි සතර සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ වදාලා සතර සතිපට්ඨානයට තියෙන ආහාරයක්. ඒ තමයි ත්‍රිවිධ සුචරිතය. සත්තු මැරීමෙන් වළකිනකොට, සොරකමින් වළකිනකොට, වැරදි කාම සේවනයෙන් වළකිනකොට, බොරු කීමෙන් වළකින්න උත්සාහ කරනවා, වීරිය කරනවා. කේලාම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් වළකින්න උත්සාහ කරනවා, වීරිය කරනවා. ලෝභ සිතුවිලි එනකොට දුරු කරනවා. ද්වේෂ සිතුවිලි එනකොට දුරු කරනවා. මිත්‍යා දෘෂ්ටි දුරු කරනකොට තමයි සතර සතිපට්ඨානය ඇති වෙන්නේ. එතකොට එහෙනම් අපි මේ ත්‍රිවිධ සුචරිතය වඩන්න මහන්සියක් ගන්නවා නම් මොනවද වැඩෙන්නේ? සතර සතිපට්ඨානය වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ත්‍රිවිධ සුචරිතයටත් ආහාරයක් තියෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය.
ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ අපි බාහිරට සම්බන්ධ වෙන ඉන්ද්‍රියයන් සංවර කරගන්න. බාහිර ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වෙන මේ ඉන්ද්‍රියන් 6 සංවර කරගන්නවා යා. හොඳට দমনය කරගත් අශ්වයෙක් වගේ මිසිත দমনය කරගන්නවා. ඒ ඉන්ද්‍රිය සංවරයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සිහියත් නුවණත් ඇතිකම. එතකොට සිහිය කියන දොරටු පාලකයා ඉන්නවා නම් ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. සිහිය කියන දොරටු පාලකයා නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ සිහිය කියන ඉන්ද්‍රිය සංවරය සිහිය කියන දොරටු පාලකයා ඉන්නවා නම් ඉන්ද්‍රිය සංවරයි එයාගේ. පෝෂණය වෙනවා ඒක. ආහාර තියෙනවා ඒකට. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා සිහිනුවණ ඇතිකමටත් හේතුවක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මේ රාග සහිත සිතුවිලි එනකොට යෝනිසෝ මනසිකාරය. ද්වේෂේ නොයෙක් පාපී අකුසල් එනකොට යෝනිසෝ මනසිකාරයට නැමෙන්න ඕනි. හැම වෙලේම යාගේ හිත යෝනිසෝ මනසිකාරයට නැමෙන්න ඕනි. එතකොට තමයි මේ කෙලෙස් ජය ගන්න පුළුවන්. සුන්දර සමුද්ද කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. තාම රහත් වෙලා නැහැ. ලස්සන චරිතයක්. හරිම ලස්සන රූපයක් තිබුණා. ඒ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේගේ අම්මා ගණිකාවක්ව පිටත් කළා. මේ සුන්දර සමුද්ද ස්වාමීන්ගේ හිත වෙනස් කරලා කොහොම හරි ආයේ ගිහි බවට පත් කළා ගෙදර එක්කන් එන්න කියලා. එතකොට මේ කාන්තාව ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩින පැත්ත බලලා ඒ පැත්තෙන් ගයක් අරගෙන හැමදාම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවිකාවක් විදිහට දානි පූජා කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිතේ සැකයක් ඇති වුණේ නැහැ මේ කාන්තාව ගැන. දවසක් කිව්වා ස්වාමීනි මේ එළියේ ළමයි ටිකක් සෙල්ලම් කරනවා දූවිල අවසනවා ගේ ඇතුළට වඩින්න මම දානි පූජා කරන්නම් කියලා. වැඩියා දානි පූජා කළා. මේ ස්වාමීන් වහන්සේගේ දැන් සැකයක් ඇති වෙන්නේ නැහැ මේ කාන්තාව ගැන. දවසක් ස්වාමීනි මේ දරුවෝ වගේ ගේ ඇතුළේ සෙල්ලම් කරනවා උඩු තට්ටුවට වඩින්න. ස්වාමීන් වහන්සේ පාසුවෙන් දානේ වළඳලාම වඩින්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ හිතුවේ නැහැ මොකුත්. සැකයක් හිතුවේ නැහැ. උඩ තට්ටුවේ කාමරයට වැඩියා. අර කාන්තාව සම්පූර්ණ දරුවල්ට ඔක්කොම වහගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ ඉස්සරහා දැන් කියනවා ස්වාමීනි ඔබ වහන්සේත් තරුණයි මාත් තරුණයි අපි ওই සිවුර අත්හැරලා කසාද බඳිමු මම ඔබට ඕන දෙයක් ගෙනලා දෙන්නම් තේරගාතාවේ තියෙනවා මේ සුන්දර සමුද්ද මහරහතන්ගේ තේරගාතාවේ අපි මේ සම්පත් විඳිමු විඳලා වයසට ගියාට පස්සේ මහාන වෙමු බලන්න මේ කාන්තාව කියනවා ස්වාමීනි එතකොට අපි මේ ලෝක දෙකම ජයගත්තා වෙනවා. දැන් මේ ලස්සන කාන්තාවක් මේ ශාසනය ඉදිරියේ මෙහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්වාමීන් වහන්සේට වෙන්න යන දේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද අද මගේ පුතෙකුයි ගණිකාවකුයි අතර යුද්ධයක්. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා දැන් උතන වෙන කෙනෙක් හිටියානම් සංවර නැති අසංවර කෙනෙක් හිටියනම් අසංවර භික්ෂුවක් හිටියනම් සිවුරු ඇරලා යනවා ඒකාන්තයෙන්. අර ස්වාමීන් වහන්සේට කල්පනා වුණේ මේ මායාවට උගුල. මේක තමයි මායාවට උගුල කියලා මතක් වුණේ අර ස්වාමීන් වහන්සේට. දැන් මේ රහත් වෙලා නැහැ තාම. ධර්ම අවබෝධ කරපු භික්ෂුවක් නෙමෙයි තාම. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ භාගතුන් වහන්සේ මේ යුද්ධෙන් කවුද ජයගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මගේ පුතා ජය ගන්නවා. අර ස්වාමීන් වහන්සේට මතක් වුණේම මේ කාමයන්ගේ ආදීනව. මේ කාමයන්ට ඇලිලා ගිහිල්ලා විඳින දුක මේ සත්වය. මේ කාමයන්ට මැදිලා ගිහිල්ලා මේ විඳින දුක සිහිපත් වුණා. සසර දුක. ඒ ඉඳගෙන ඉන්න ආසනයේදීම අර කාන්තාව ඉස්සරහා එක එක ඒවා කී ඉද්දිම අරහතටපත් වුණා. ගෙදර වහලේ දෙපෑ කරගෙන දෙපැත්තට පලාගෙන අහසින් වැඩියා උන්වහන්සේ. ඇයි යෝනිසෝ මනසිකාරයේ තිබුණා. ඒ වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් මේක තමයි මායාවට උගුල කියලා දැක්කේ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ අපි වගේම අදටත් සසර යන භික්ෂුවක් වෙන්න පුළුවන්. සත්වයෙක් වෙන්න පුළුවන්. එතකොට යෝනිසෝ මනසිකාරයේ තියෙන ආනිසංසය ඒකයි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න නම් තියෙන්න ඕනේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ යාට යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න නම්. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව තමයි ධර්ම ශ්‍රවණය. එතකොට දැන් බොහෝ වෙලාවට අපිට පේනවා අපිට මිනිස්සු අසුරු කරන්න අපිට ලැබෙනවනේ. ඒ ලැබෙද්දි බොහෝ වෙලාවට පේනවා ශ්‍රද්ධාව නම් ඇති වෙලා නැහැ. ඒකට හේතුව මොකද? හරියට ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. සමහරකට ඇහුවොත් කියනවා බණ අහනවා. අපි ගෙදරින්ද නිතර බණ අහනවා. සමහරකට අනිත් මිනිස්සුන්ට චෝදනාත් කරනවා අනිත් මිනිස්සු බණ අහන්නේ නැහැ කියලා. හැබැයි තේරෙනවා ශ්‍රද්ධාව නම් ඇති වෙලා නැහැ කියලා. එතකොට ශ්‍රද්ධර්ම ශ්‍රවණේ හරියට කළා නම් එයාට ශ්‍රද්ධාව උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සද්ධර්ම ශ්‍රවණේ ඇති වෙන්න එකම එක පුද්ගලයෙක් අවශ්‍ය වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂ ආශ්‍රය නිසා එයාට සද්ධර්ම ශ්‍රවණේ කියන අංගය සම්පූර්ණ වෙනවා කියලා. සද්ධර්ම ශ්‍රවණේ කියන එක පරිපූර්ණ වෙද්දී ශ්‍රද්ධාව සම්පූර්ණ වෙනවා. ශ්‍රද්ධාව පරිපූර්ණ වෙද්දී යෝනිසෝ මනසිකාරය පරිපූර්ණ වෙනවා. යෝනිසෝ මනසිකාරය පරිපූර්ණ වෙද්දී සිහිනුවණ කියන එක පරිපූර්ණ වෙනවා. සිහිනුවණ පරිපූර්ණ වෙද්දී ත්‍රිවිධ සුචරිතේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙද්දී ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනකොට සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙනවා. සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙනකොට විද්‍යා විමුක්ති ඵල අවබෝධය කරා යනවා. එතකොට මේ විදිහට තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙල අපිට තියෙන්නේ. මේ වැඩපිළිවෙල කල්යාණ මිත්‍රයාගෙන් නම් පටන් ගත්තා නම් හරියට එයාට ඉවර කරන්න පුළුවන් විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරලා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටත් මේ ධර්මයේ කියලා දුන්න භාගතුන් වහන්සේ මේ අපිට කියලා දුන්න මේ සූත්‍ර දේශනාවේ තියෙන කරුණු පුරුදු කරගෙන මේ ගෞතම සාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි ටික වෙලාවක් දැන් මෛත්‍රී භාවනාව කරන්න සූදානම් වෙමු. කවුරුත් හොඳට පහසුවෙන් වාඩි වෙන්න. ඇස් දෙක පියාගෙන කය හොඳට සැහැල්ලුවෙන් වාඩි වෙන්න. තද කරගන්න එපා ශරීරය. අපි දැන් මෛත්‍රී භාවනාවයි පුරුදු කරන්න යන්නේ. මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා.
දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ශාන්ත සුවයට පත්වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා. ඊරිසියා නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ශාන්ත සුවයට පත්වෙම්වා. මාමෙන්ම මේ නිවසේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා
ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම සියලු ලෝකවල සිටින්නා වූ
සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම උතුරු දිශාවේ සිටින්නාවූද උතුරු අනුදිශාවේ සිටින්නාවූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම නැගෙනහිර දිශාවේ සිටින්නාවූද නැගෙනහිර අනුදිශාවේ සිටින්නාවූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම දකුණු දිශාවේ සිටින්නාවූද දකුණු අනුදිශාවේ සිටින්නාවූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ
නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම බටහිර දිසාවේ සිටින්නා වූද බටහිර අනුදිශාවේ සිටින්නා වූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම උඩදිශාවේ සිටින්නා වූද යට දිසාවේ සිටින්නා වූද දස දිසාවේම සිටින්නා වූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
සාදු සාදු සාදු. ශ්‍රද්ධ රූපවාහිනිය ලක්කිරු ගොන්නදුලියේ සෙනෙහසින් ඔබට තිළින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් එක් සදහම් දේශනාවකුයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් ප්‍රතිවර දායකත්වයෙන් කටයුතු කළා වූ සුපින්වතුන් හට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට විනෝත් ස්වාමීන් වහන්සේ හට මේ මොහොතේ යලිත් වතාවක් බොහොමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි උදාරි දිවාරත්න මහත්මිය, සුජාතා දිවාරත්න මෑණියන් සහ භාග්‍ය හංසමාලි, සමුදය, අකේන්, සනුකි, යනුක යන දරුමුණු පුරුමිනි පිරියන් එක්ක තමයි අද දායකත්වයේ දරන්නේ. ඉතින් අද රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන් ප්‍රධාන සතර වරම් දෙවිවරුන්ට, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවිවරුන්ගේ ධාර්මික ආශිර්වාද රැකවරණ දායකත්වයේ දරණේ පින්වතුන්ටත් පවුලවල සියලු දෙනාටත් සලසා දෙත්වා. දෙවියෝද මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සාදු. 2016 ජූලි මාස 23 වන දින මිය පරලොව ගිය බන්දුල දිවාරත්න මහත්මයාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලොව ගිය එල් විතානාරච්චි පියාණන්ට, ඒ වගේම සොහොයුරන් දෙදෙනාට සහ සොහොයුරියට මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් බලෙන් පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ලෝවාසී පින්වත් සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් බලෙන් මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ ඒ පින්වතුන් සියලු දෙනාට, පවුල්වල සියලු දෙනාට, ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දෙනාට තුනුරුවන අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගොන්නදුලිය සෙනෙහසින් මෙත් සිතින් යුතුව ඔබට තිළින කරන ඉරිදා දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් වූ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි බොහොමත්ම කරුණාවෙන් යුතුව ධර්මාසනයේ වෙනුවෙන් වැඩම කොට වදාළ උතුම් වූ මිහිරැති ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දුන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අප සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත් භාවය වේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් ඔබ වහන්සේ මේ ගෝරතර සසරෙන් නිතරට යන්නට පුළුවන් වෙන හැටියට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම ඔබ වහන්සේට අනුමෝදන් වෙන්නට කියලා නරඹපු අප ශ්‍රවණය කරපු සියලුම දෙනා එක්ව අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය සමගාමී විකාශයක් හැටියට කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා සිටින ධර්මයෙන් තරමක් ඈත් වෙන්නට ගියා වූ ඔබේ හිත ධර්මයත් සමග එකතු කර ගන්නටයි ඉරිදා දවසේ විවේකී ඉරිදා දවසේ මේ විදිහට උදෑසන 8 10 පැය දෙකත් ඒ වගේම දහවල් 1 හවස 4 පැය තුනත් සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් සජීවී ගුවන් කාලයක් හැටියට වෙන් කරන්නට කටයුතු කළේ. කල්‍යාණ මිත්‍රයෙක්ගේ වටිනාකම යුතුයකම නිරන්තරයෙන්ම කියා දෙන්නට අපි ඔබට කටයුතු කරනවායි තමයි නිවනට එහෙම නැත්නම් නිර්වාණයට ඇති දුර
වඩාත් සමීපයට ගේන්නට සසර අවබෝධය ඔබට උදා කර දෙන්නට කල්යාණ මිත්‍රයෙක් නිරන්තරයෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය නිරන්තරයෙන් මාධ්‍ය මෙහෙවරේ කලන මිතුරුකම මෙලෙසින් ආරක්ෂා කරමින් ඔබට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු දේශනා කළා වූ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම මෙනෙහි කරන්නට ඔබ අතරට ගෙනවිත් තිල්න කරන්නට කටයුතු කරනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙවන් වූ සදහම් දේශනාවක් වෙනුවෙන් ප්‍රතිබර දායකත්වයේ ගැන කටයුතු කරමින් ධර්ම දානමය පින්කම ඔබේ ජීවිතයට එකතු කරගන්නට එවෙනුවෙන් ඔබ කැමති නම් අපට කතා කරන්නට පුළුවන් 071 232 88 87 071 232 88 දුරකථන අංකය වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙලා වැඩිදුර තොරතුරු විමසන්නට. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් ප්‍රතිබර දායකත්වයේ ගෙන කටයුතු කළේ එංගලන්තයේ පදිංචි පින්වත් උදාරි දිවාරත්න මහත්මිය, සුජාතා දිවාරත්න මෑණියන් සහ භාග්‍යා හංසමාලි සමුදය අකේන් සනුකි යෙනුක යන මොනපුරු මිනිපිරියන් විසින් දහවල් 1ට මෙවන් වූ සදහම් දේශනාවක් තුළින් ඔබත් සමගින් මුණගැසෙන බලාපොරොත්තු ඇතිව අප මේ මොහොතේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නටයි මෙලෙසින් සෝදානම් වෙන්නේ. අපව ශ්‍රවණය කළා වූ අපව නැරඹුවා වූ ධර්මයේ තුල පිහිටා මෙනෙහි කරා වූ සහ අවබෝධ කරගත්තා වූ ඔබ සැමටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ධර්ම ශ්‍රවණින් රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවණේ අනන්ත ආශිර්වාදය ධාර්මික දෙවියන්ගේ රැකවරණය අප හැමට උදා වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.